Unit 9 The Greatest Wealth අපිට තියෙන හොඳම වස්තුව ගැන තමයි අපි මේ පාඩමේ කතා කළේ. Activity 1 එකේදී අපිට කියනවා match the suitable phrases or sentences to complete the utterances. මේ පැත්තේ අපිට utterances ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ කෙටි යෙදුමක් අපි කතා කළේ. නම් මේ පැත්තේ දීලා තියෙන ඒවත් එක වැඩියෙන්ම හොඳට match වෙන්නේ කොයිකද කියලා ඔයගොල්ලෝ බලන්න ඕනි. I have never been to India but මම කවදාවත් ඉන්දියාවට ගිහිල්ලා නැහැ නමුත් මහෙන් කියනවා I often play volleyball in the afternoon. මම සාමාන්‍යයෙන් volleyball සෙල්ලම් කරනවා දවල් කාලයට. රශ්මි කියනවා You must read this book. ඔයා මේ පොත කියවිය යුතුයි. I thought Rizna would be here but මම හිතුවා රිස්නා මෙහි ඉඳී කියලා. හැබැයි I'll come to the meeting if මම මීටින් එකට එන්නම් මොකක් හරි දෙයක් නිසා. මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා නම් එහෙනම් ඒවට මැච් වෙන්නේ මොනවද කියලා මේ පැත්තෙන් ඔයගොල්ලෝ හොයන්න ඕනි. මම චුට්ටක් ඔයගොල්ලන්ට utterances මතක් කරන්නම්. utterances කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි කියන කොටසකට තමයි utterance එකක් කියලා කියන්නේ. An utterance is a grouping of words. වචන කිහිපයක් එකතු වෙලා හැදුණු උත්තරයක් ලබා දෙන්න තියෙන පොඩි කෙටි ක්‍රමයක් තමයි utterance එකක් කියන්නේ. මේ බණු ක්‍රම කිහිපයක් මම පෙන්නලා තියෙනවා. පළවෙනි එකේදී AB කියන දෙන්නගේ dialogue එකකින් මේවා ගොඩක් වෙලාවට utterances භාවිතා වෙන්නේ dialogues වලදී, දෙබස් වලදී, conversation වලදී. You seem to be happy කියලා A කියනවා. ඔයා සතුටින් වගේ පේනවා. එහෙනම් B කියනවා yes I am. එයාට කියන්න පුළුවන් එහෙම. Yes I am. ඔව් මම සතුටින්. එහෙම නැත්නම් එයාට දිගටම මෙහෙම කියන්නත් පුළුවන්. Yes I am happy. මේ happy කියන එක නොකිය එයා කියනවා yes I am. ඔව් මම සතුටින්. අදහස ඒකයි. එහෙනම් B ට කියන්න පුළුවන් මෙහෙමත්. No I'm not කියලා කියන්නත් පුළුවන්. එයා දුකින් ඉන්නවනම්. No I'm not happy කියන එක තමයි no I'm not කියලා කියන්නේ. කියන්නේ සම්පූර්ණ දිග වාක්‍ය කෙටි කරලා කියනවා. අන්න second situation එක දෙවෙනි අවස්ථාව A කියනවා I like to play chess. මම කැමති chess ක්‍රීඩා කරන්න. B කියනවා so do I. ඒකේ තේරුම තමයි so do I play chess. එහෙනම් මමත් ක්‍රීඩා කරන්නද මමත් කැමති කියන අදහස තමයි so do I කියලා කියන්නේ. ඊළඟට Ruwan is kind කියලා කියනවා A. රුවන් කරුණාවන්තයි. B කියනවා yes he is. නැත්නම් yes he is kind කියනකො ඔහු කරුණාවන්තයි. හැබැයි B ට කියන්න පුළුවන් මෙහෙමත් no he is not. නැත්නම් no he isn't. ඒ කියන්නේ නෑ ඔහු කරුණාවන්ත නැහැ කියන එක. මෙතෙන්දී අපි හැම වෙලේම කියලා තියෙන tense එක දිහා බලන්න ඕනේ. දැන් මෙතෙන්ට do ආවේ like කියන්නේ present tense වලින් තියෙන නිසා. ඊළඟට මෙතන ඔන්න බලන්න past tense එකක්. Senuri answered all. Senuri හැම දෙයකටම උත්තර දුන්නා. එතකොට අපිට මේ B ට කියන්න පුළුවන් yes she did. නැත්නම් ඔබ එහෙම කළා. Yes she did answered past tense වලින් එහෙනම් did එක ආවම අපි answer කියලා present tense වලින් තමයි verb එක තියන්නේ. එහෙම නැත්නම් කිව්ව හැකි no she didn't answer කියලා. උතේ මේකේ තේරුම් ගන්න තියෙන එකම දේ තමයි utterances වලදී අපි කෙටි කරලා භාවිතා කරනවා අපිට දිගට කියන්න තියෙන උත්තරයක්. හැබැයි එහෙම කෙටි කරනකොට අපි දැනගන්න ඕනි හරියට tense එක දිහා බලලා, ඒ කියන්නේ verb එක ක්‍රියාපදේ දිහා බලලා යොදා ගන්න helping verb එක තීරණය කරන්න. Activity 2 එකේදී අපිට කියනවා complete the sentences using the words given in the brackets. එහෙනම් අන්න example එකක් දීලා. If you don't hurry, you will miss the bus. Miss the bus කියන එක. එහෙනම් if you don't hurry, ඔයාලට බස් එක මග හැරේවි. if clause එකයි මතක් කරගන්න තියෙන්නේ. එහෙනම් activity 2 එක complete කරන්න මේ brackets ඇස්සේ තියෙන වචන ඔගොල්ලෝ හරි විදිහට යොදන්න ඕනි. if clause එකේ මොන යෙදුමද එන්නේ කියන එක තීරණය කරන්න. මේ හැම තැනකදීම මේ brackets ඇතුලේ තියෙන ඒවාට හරි තේරුමක් එන විදිහට තමයි අපි ඒක join කරන්න ඕනි sentence එකට. ඒ වගේම තමයි activity 3 එකේදී read the utterances in activity 3 කියන එක මෙතන ඕගොල්ලෝ activity 4 of the pupils book කරගන්න. ඕගොල්ලෝගේ pupils book එකේ අපිට මෙන්න මෙහෙම තැනක් හම්බුණා මතක ඇතිනේ නේද? එහෙනම් මේකේ තියෙන මේ sentences තමයි අපි එහෙනම් ඔන්න බලන්න. ඕගොල්ලෝ තියෙනවා simple present tense එකයි simple future tense එකටයි ඒ දීලා තියෙන sentences දෙකට කඩලා ඕගොල්ලෝ ලියන්න ඕනේ. ඔන්න බලන්නකෝ example එකක්. It rains we will get wet if කියන එකත් එක්ක. එහෙනම් ඒ ලියලා තියෙන මෙන්න මේ sentence එක. ඒ විදිහට ඉතුරු ඒවත් ඕගොල්ලෝ break කරලා ලියන්න ඕනි. කොටස් හරි විදිහට කඩලා මේ කොටස් දෙකට ලියන්න ඕනි. ඊළඟට activity 4 එකේ දීලා තියෙනවා write if type 2 sentences using the table.
දැන් if type 2 එක පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. මතක් කරලා ගැලපෙන විදිහට මේ පැත්තේවට මේ පැත්ත මැච් වෙන්නේ කොහොමද කියලා බලලා තේරුමක් එන විදිහට sentences build up කරන්න ඕනි. conditional අපි මේ සෑහෙන වැදගත් පාඩමක් ඉගෙන ගන්න යන්නේ අද. clause එක යටතේ අපි sentences pattern එක ඉගෙන ගන්නකොට අපිට ඒ sentence එකේ ඒ වාක්‍ය ඇතුලේ කොටස් දෙකක් හම්බ වෙනවා. එකක් if clause එක, අනිත් එක තමයි main clause එක. main clause එක කියන්නේ ප්‍රධාන කොටස. if clause කියන්නේ if කියන වචනය සහිත කොටස. අපිට mainly ප්‍රධානවම if clauses වර්ග 4ක් හම්බ වෙනවා. එකක් අපි කියනවා zero conditional කියලා. ඒක අපිට සාමාන්‍යයෙන් grade 9 වලින් අපිට if clause එක පටන් ගන්න syllabus එකේ නැහැ. හැබැයි අපි ඒකත් ඉගෙන ගත්තට වරදක් නැහැ. අපිට ප්‍රධානම තියෙන්නේ first, second, third කියන කොටස් තුන. මේ එකකදී if clause එක කොහොමද තියෙන්නේ, මොන tense එකෙන්ද, main clause එක තියෙන්නේ මොන tense එකෙන්ද කියලා මෙතනින් මම පෙන්නලා තියෙනවා. බලන්න. zero conditional වල if clause එක තියෙන්නේ present simple වලින්. ඒ කියන්නේ සරල වර්තමාන කාලේ. main clause එක තියෙන්නේ present simple එහෙම නැත්නම් simple present tense වලින් සරල වර්තමාන කාලයෙන්. conditional first step එකේදී නැත්නම් first part එකේදී අපිට if clause එක හම්බ වෙනවා present simple වලින්. හැබැයි main clause එක අපිට හම්බ වෙන්නේ simple future එහෙම නැත්නම් will එක infinitive වලින්. නැත්නම් අපි කියනවා modals plus infinitive කියලාත් මෙතෙන්දී modals එකත් infinitive භාවිතා කරන්න පුළුවන්. infinitive කියන්නේ මතක තියෙන්න ඕනේ plural verb එක කියන එක. ඊළඟ second part එකේදී අපිට හම්බ වෙනවා if clause එක past simple වලින්. ඒ කියන්නේ අතීත කාලයෙන්, සරල අතීත කාලයෙන්. ඊට පස්සේ අපිට main clause එක තියෙන්නේ would එක infinitive. would කියන වචනේත් එක්ක infinitive verb. third conditional එකේදී අපිට හම්බ වෙනවා if clause එක past perfect වලින්. ඊළඟට අපිට main clause එක හම්බ වෙන්නේ would have එක past participle verb එකකින්. එතකොට අපිට if කියලා තියෙන වාක්‍යයක් දැක්කොත් ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනි අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපිට හොඳට tenses ටික මතක තියෙන්න ඕනි. වාක්‍යයක් දැක්ක ගමන් ඒක මොන tense එකෙන්ද කියන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ tense එකේ නම ඇහිච්ච ගමන් ඒකේ structure එක තමන්ගේ ඔළුවට මතකට ටක් ගාලා එනවා නම් මේ දේවල් අපිට මතක තියාගන්න පුළුවන්. මතක තියාගන්න ඕනි තව දෙයක් තමයි if clause එකේදී zero conditional වලින් කියවෙන්නේ real situation. ඒ කියන්නේ සත්‍ය තත්වයන්. first conditional එකෙන් කියන්නේත් අපි possible විය හැකි දේවල් ගැන. second conditional එකෙන් unreal සත්‍ය නොවන දේවල් ගැනත්. third conditional එකෙන් impossible විය නොහැකි දේවල් ගැනත් කතා කරනවා. type 1 එහෙම නැත්නම් first conditional එකේදී අපි මෙන්න මෙහෙම දෙයක් ඉගෙන ගන්නවා. if clause එකයි main clause එකයි තියෙන්න ඕනි ක්‍රමය තමයි මේ තියෙන්නේ දීලා structure එක. simple present tense වලින් if එක තියෙන්න ඕනි, main clause එක simple future වෙන්න ඕනි. එහෙම නැත්නම් modal plus infinitive වෙන්න ඕනි. modals මතක තියෙන්න ඕනි. ඉතින් will, can ඔය වගේ වචන. නම් බලන්න අපිට මෙහෙම කියන්න පුළුවන්. if clause එක මුලට අරන් ලිව්වොත් if I study I will pass the exam. මම පාඩම් කරනවා නම් මම විභාගයේ සමත් වේවි. පැහැදිලිව පේනවා verbs දෙක කොහොමද තියෙන්නේ කියලා. හැබැයි අපිට මෙන්න මේ විදිහටත් ලියන්න පුළුවන් if clause එක පිටිපස්සට දාලා. ඒ වගේ වෙලාවට main clause එක මුලට ගත්තාම අපි main clause එක ඉවර වෙච්ච ගමන්ම කමා එකක් දානවා. I will pass the exam if I study. මම විභාගයේ සමත් වේවි මම පාඩම් කරනවා නම්. second conditional එකේදී නැත්නම් type 2 එකේදී අපි කතා කරන්නේ if clause එක තියෙන්නේ simple past වලින්. main clause එක would plus infinitive would එක plural verb එකක් තියෙනවා. බලන්න. if I studied I would pass the exam. මම පාඩම් කළා නම් මට විභාගයේ සමත් වන්නට තිබුණා. අපිට මේක අනිත් පැත්තට ලියන්න පුළුවන්. I would pass the exam, if I studied. මම විභාගයේ සමත් වන්නට තිබුණා මම පාඩම් කළා නම්. third conditional එක එහෙම නැත්නම් type 3 එකේදී අපි ඉගෙන ගන්නවා if clause එක තියෙන්නේ past perfect වලින්. perfect කිව්ව ගමන් has, have, had කියලා මතක් වෙන්න ඕනේ. එහෙනම් past නම් අනිවාර්යයෙන්ම had තියෙන්නේ. ඊට main clause එක would have එක past participle තියෙන්න ඕනේ. එහෙනම් අපිට මෙහෙම කියව හැකි if I had studied I would have passed the exam.
මම පාඩම් කරලා තිබුණා නම් මට විභාගය සමත් වන්නට තිබුණා. දැන් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කරන්න බැරි දෙයක් දැන්. විභාගෙ තියලත් ඉවරයි පාඩම් කළෙත් නැහැ. ඔන්න බලන්න අපිට ඒක if clause එක අගට දාලා මෙහෙම ලියන්නත් පුළුවන්. I would have passed the exam if I had studied. මම විභාගයේ සමත් වන්නට තිබුණා මම පාඩම් කරලා තිබුණා නම්. ප්‍රධානම දේ තමයි මතක තියාගන්න ඕනේ. if clause එක මුලට ආවොත් අපිට sentence එක main clause එක සම්බන්ධ කරලා complete කරගෙන යන්න පුළුවන් commas නැතුව. හැබැයි if clause එක අගට ආවොත් main clause එක මුලට ඇවිල්ලා අපි අනිවාර්යයෙන්ම comma එකක් use කරනවා. අපි grade 9 වලින් start කරන government syllabus එකේ ඉගෙන ගන්න type 1, type 2, type 3 තියෙන මෙන්න මේ කොටස් තුන අපිට ඒක මෙන්න මේ වගේ පොඩි chart එකකින් example එකකින් මතක තියාගන්න පුළුවන්. zero conditional කියන්නේ අපිට syllabus එකේ ලිඛිතව ඉගෙන ගත්තේ නැති වුණාට real situation වලදී අපිට එදිනෙදා ජීවිතේදී ඕනි කරන sentence pattern එකක්. එතකොට මෙතෙන්දී present simple වලින් තමයි condition එකයි result එකයි. ඒ කියන්නේ if එකයි main clause එකයි දෙක තියෙන්නේ. අපිට example එකක් විදිහට මෙහෙම පෙන්නන්න පුළුවන්. If the wind blows හුළං හමනවා නම් the trees move. ගස් සෙලවෙනවා. ඒක මේ දැන් සිද්ධ වෙන දෙයක්. ඒක අපිට මේ විදිහට sentence එකේ දෙපැත්ත මාරු කරලා කියන්නත් පුළුවන්. The trees move if the wind blows. ගස් සෙලවෙනවා හුළං හමනවා නම්. So අපිට මෙන්න මේ situation ටිකයි මෙන්න මේ structures ටිකයි මතකයි නම් if Activity 5 එකේදී අපිට කියනවා form antonyms to the given words using the prefixes un, dis, im. එහෙනම් මේ දීලා තියෙන වචන advantage, tidy, approve, cover, qualify, movable, necessary, perfect. මේ වචන තුනෙන් කොයි එක දැම්මහමද meaningful විදිහට මේක antonym opposite වෙන්නේ කියලා ඕගොල්ලෝ හදන්න ඕනේ. Then activity 6 එකේ කියනවා form words by adding suffixes less, able, full, li and ness. එහෙනම් great, sleep, count, speech, end, sick, tight, weak, weak. මේ week සතිය මේ week දුර්වල. එහෙනම් මේ වයින් කොයි එක ආවහමද අපිට meaningful විදිහට word එක වෙනස් කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ ලියන්න ඕනි. එක එක්ක මුලට එක්ක අගට සම්බන්ධ වෙලා ඒ වචනේ අදහස වෙනස් කරන එහෙම නැත්නම් වචනේ අදහස තව ටිකක් වැඩි කරන අඩු කරන වගේ දේවල් කරන වචන කාණ්ඩ වලට. ඔන්න බලන්නකෝ affixes කියන එකේ තේරුම. Group of letters attach before and after the root word. වචන කිහිපයක් එකතු කරනවා attach before කලින් and after ඒ වගේම පස්සේ the root word. okay එක වචනයක root word එකට මුලින් තියෙන වචනෙට root කියන්නේ මුල. එහෙනම් මුලින් තියෙන වචනෙට එක්ක මුලට එක්ක අගට එකතු කරනවා. affixes වර්ග දෙකක් තියෙනවා. එකක් prefixes අනිත් එක suffixes. අපි මුලින් සම්බන්ධ කරන ඒවාට කියනවා prefixes. fix වෙන්නේ fix කියන්නේ සම්බන්ධ කරන්නේ pre මුලින්. suffixes කියන්නේ සම්බන්ධ වෙන්නේ අගින් එහෙම නැත්නම් පස්සේ. ඔන්න බලන්න. A group of letters placed before the root word. root word එකට මුලින් සම්බන්ධ වෙනවා. A group of letters placed after the root word කියන්නේ අගින් සම්බන්ධ වෙනවා නම් root word එකට ඒවා suffixes. ඔන්න example එකක්. මෙතන තියෙනවා වචනයක් මම අරගෙන අපිට සමහර වචනවල suffixes විතරයි සමහර ඒවා prefixes විතරයි හම්බ වෙන්නේ. හැබැයි මම ගත්ත example එකක් unacceptable පිළිගන්නේ නැහැ කියන්නේ පිළිගත නොහැකි කියන්නේ අන්නේ වචනේ කොහොමද මේ කොටස් තුනම පෙන්වන්න පුළුවන් අපිට. බලන්නකෝ accept කියන්නේ root word එක මුලින් තියෙන වචනේ. accept කියන්නේ පිළිගන්නවට. unaccept කිව්වොත් un කියන prefix එක සම්බන්ධ කරාම unaccept වෙනවා. ඒ කියන්නේ පිළිගත නොහැකි වෙනවා. un. ඊළඟට acceptable කියන්නේ පිළිගත හැකි. හැබැයි මෙතන unacceptable කියන්නේ පිළිගත නොහැකි. able කියන්නේ මෙතන suffix එක අගට සම්බන්ධ වෙන එක. ඔකට මුලින්
අගින් දෙකෙන්ම සම්බන්ධ කරලා prefixes වල prefix meaning examples. prefixes කියන්නේ සාමාන්‍ය උපසර්ග. වචනයක මුලට යෙදිලා ඒ වචනයේ අදහස වෙනස් කරන ඒවා තමයි අපි කියන්නේ prefixes කියලා. අපිට D කියන prefix එකේ තේරුම D කියන කෑල්ල එකතු වුණා නම් වචනයකට from, down, away, reverse, opposite කියන අදහස් ටික තමයි එන්නේ. from කියන්නේ සිට, down පහළ, away එහායි නැත්නම් ඉවතින් කියන එක. ඊළඟට reverse ආපසු, opposite විරුද්ධ. එහෙනම් මෙන්න මේ කියන අදහස් ටික මේ code කියන වචනෙට decode. decode කියන්නේ ඒක විකේත කරනවා. code එකක් කියන්නේ කේතයක් නේ. එහෙනම් ඒක විකේත කරනවා කියනවා අපි code, decode කරනවා. ඊළඟට decrease කියන්නේ අඩු වෙනවා නැත්නම් අඩු කරනවා. ඊළඟට dis කියන වචනේ සම්බන්ධ වුණාම not නැති, opposite අපි ඉගෙන ගත්ත විරුද්ධ කියන එක, away එහායින්, reverse ආපසු. එහෙනම් එතකොට agree වලට disagree වෙනවා. disagree කියන්නේ එකඟ නොවූ කියන එක. ඊළඟට disappear කියන්නේ අතුරුදහන්. ඊළඟට x කියන prefix එක එකතු වුණාම out of කියන්නේ පිටත, away from අපි කියන away from එතනින් එහාට වෙලා ඉවත් වෙලා කියන එක. lacking ඌන, former කලින් නැත්තම් හිටපු කියන අදහස. exhale ප්‍රාශ්වාසය, explosion පිපිරීම. එහෙනම් ill not නැති කියන එක. illegal illogical නීති ගරුක නොවූ නැත්නම් නීතියට පිටින් කියන එක. illogical කියන්නේ තර්කානුකූල නොවූ. not without කියන්නේ එහෙනම් නැති නොමැති කියන එක. impossible විය නොහැකි. improper අයුතු ඒ කියන්නේ යුතු නැහැ කියන එක. in not without like same මේ වගේමයි. inaction අකාර්යක්ෂම, invisible නොපෙනෙන. then miss කියන වචනේ આવොත් bad නැත්නම් wrong නරක එහෙම නැත්නම් වැරදි කියන එක. mislead කියලා අපි කියනවා නොමග යවනවට. misplace කියනවා අස්ථානගත වෙනවට. then non කියන prefix එක આવොත් not කියන අදහසමයි. then non fiction ප්‍රබන්ධයක් නොවූ. nonsense විකාර කියන්නේ අපි. ඊළඟට pre කියන වචනේ සම්බන්ධ වුණොත් pre කියන්නේ before කියන එක. නම් prefix කලින් සම්බන්ධ වූ එහෙම නැත්නම් උපසර්ග. prehistory කියන්නේ ප්‍රාග් ඓතිහාසික. ඊළඟට pro කියන වචනේ આવොත් for අපි කලින් ඉගෙන ගත්ත තේරුමක්. ඊළඟට for කියනවා අපි සඳහා කියන එක. forward කියනවා ඉදිරියට කියන එක. before කියනවා කලින් කියන එක. then proactive කියනවා ක්‍රියාශීලී කියන එක. ඊළඟට profess කියනවා ප්‍රකාශ කරනවා නිකන් ප්‍රසිද්ධිය කියනවා කියන්නේ. ඒ වගේ අදහස. ඊළඟට again නැවත එහෙම නැත්නම් back ආපසු කියන එක. react කියන්නේ ප්‍රතික්‍රියා කරනවා. reappear කියන්නේ නැවත පෙනී සිටිනවා. එහෙනම් un කියන වචනෙන් against එරෙහිව, not නැති, opposite meaning එකක් එහෙම නැත්නම් විරුද්ධ වචනයක් කියන අදහස දෙනවා. ඊළඟට undo කියන්නේ නිෂ්ප්‍රභා කරනවා. කියන්නේ අපි කම්පියුටර් එකේ එහෙම කරන්නේ undo කරනවා කියන්නේ. ඊළඟට unequal අසමාන, unusual අසාමාන්‍ය, unhappy සතුටින් නොවන කියන අදහස් ටික අපිට ගන්න පුළුවන්. දැන් suffixes කියන්නේ වචනක අගට සම්බන්ධ වෙලා ඒකේ අදහස වෙනස් කරන වචන. අපි බලමු able කියන අකුරු ටික එකතු වුනහම අපි කියනවා able to හැකියාවක් පෙන්නනවා කියන එක. having the quality of මොකක්ද තත්වයක් පවත්වාගෙන යාමක් පෙන්නනවා. එහෙනම් comfortable සුව පහසු, portable අතේ ගෙන යා හැකි කියන එක. portable computer කියලා හැම කියන්නේ. ඊළඟට al කියන අකුරු දෙක එකතු වුණොත් අගට
අපි කියනවා relating to මොනවා හරි දෙයකට ඥාතීත්වයක් පෙන්වනවා නැත්නම් සමීප බවක් පෙන්වනවා කියන එක. annual වාර්ෂික comical හාස්‍ය ජනක කියන එක. ඊට ER කියන අකුරු දෙක එකතු වුනහම comparative ඒ කියන්නේ සංසන්දනාත්මක ගතියක් පෙන්වනවා. bigger අපි කියන්නේ bigger biggest කියලා ඉගෙන ගන්නවා අපි. එහෙනම් bigger කියන්නේ තරමක් විශාල, stronger තරමක් ශක්තිමත්. එහෙනම් EST එකතු වුනහම superlative form එක එහෙම නැත්නම් සුපිරි බව පෙන්නනවා. strongest, tiniest දැන් මෙතන නම් biggest, strongest කියන්නේ ශක්තිමත්, tiniest කියන්නේ කුඩාම. ඊළඟට අපි biggest කිව්වා නම් එහෙම විශාලම. ඊළඟට FUL කියන අකුරු තුන එකතු කරනවා අපි full of කියන්නේ පිරුණු කියන අදහස දෙන්න. එහෙනම් beautiful ලස්සන ගොඩක් තියෙන කියන එක. ඊළඟට grateful අපි කියන කෘතඥ කියලා. ඊළඟට IBLE කියන අකුරු තුන. අකුරු හතර අපි කියන IBLE. now forming of an adjective එකෙන් හැදෙනවා adjective එකක්. ඒ කියන්නේ නාම විශේෂණයක් හැදෙනවා. reversible කියන්නේ ආපසු හැරවිය හැකි. terrible කියන්නේ භයානක. ඊළඟට ILY කියන අකුරු තුන. forming an adverb මේවා එකතු වුණොත් අපිට හැදෙන්නේ ක්‍රියා විශේෂණ. එහෙනම් අපි කියනවා I really කියන්නේ භයානක. ඊළඟට happily සතුටින්. lazily කම්මැලි කමින්. ඊළඟට ing කියන අකුරු තුන එකතු වුනහම denoting an action ගොඩක් වෙලාවට ing එකතු වෙලා හැදෙනවා verb එකක් නැත්නම් ක්‍රියාපදයක්. ඊළඟට a material or a gerund material කියන්නේ මොනවා හරි ද්‍රව්‍යයක් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් පූර්ව ක්‍රියාවක්. gerund එකක් කියන්නේ පූර්ව ක්‍රියාවක්. acting කරමින්, showing පෙන්නමින්, continuous tense එකේදී අපිට ගොඩක් වෙලාවට ඕනි වෙනවා. ඊළඟට LESS less කියන එක without නෑ නොමැතිව not affected by කියන්නේ බලපෑමක් නොවූ කියන අදහස. එහෙනම් මොනවා හරි නැති දෙයක් ගැන තමයි මේ පෙන්වන්නේ. friendless කියන්නේ යාළුවෝ නැති. ඊළඟට fireless කියන්නේ ගින්දර නැති කියන එක. එහෙනම් ly එකතු වුනහම forming an adjective එක හැදෙන්නේ අපිට මොකද්ද? නාම විශේෂණයක්. එහෙනම් clearly පැහැදිලිව, hourly පැයකට වරක්. ඊළඟට NESS කියන එක එකතු වුනහම denoting a state තත්ත්වයක් ප්‍රකාශ කරනවා නැත්නම් තත්ත්වයක් දක්වනවා. නැත්නම් or condition මොනවා හරි දෙයක පැවැත්මක් පෙන්නනවා. kindness කීකරු නැත්නම් කරුණාවන්ත බව කියන එක. wilderness ඒ කියන්නේ නිකන් කැලෑ ගති වැඩි වගේ කියන එක. ඊළඟට y කියන එක එකතු වුනහම full of මොන හරි පිරීලා තියෙනවා. ඊළඟට denoting a condition or a diminutive අපිට පෙන්වනවා condition එකක් මොකක් හරි තත්ත්වයක් ඒ වගේම මොන හරි කුඩා බවක් පෙන්වන්න පුළුවන් මේකේ. glory මහිමය, messy අවුල් සහගත, victory දිනුම වගේ වචන පෙන්වන්න පුළුවන් අපිට. Activity 7 එකේදී අපිට දීලා තියෙනවා look at the picture of the food pyramid and complete the paragraph about healthy eating. You may use the given vocabulary. Carbohydrates, protein, vitamins, minerals, energy, growth, protection against diseases, plenty of, some, small amount of කියන වචන ටික ඔයගොල්ලන්ට පාවිච්චි කරන්නලු. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, විටමින, khනිජ ලවණ, ශක්තිය, වැඩිම නැත්නම් වර්ධනය කියන එක. ඊළඟට රෝගවලට එරෙහිව ආරක්ෂාව, වැඩිපුර, some කියන්නේ කිහිපයක් නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයට කියන එක. small amount of කුඩා ප්‍රමාණයක්. එහෙනම් බලන්න මේ දීලා තියෙන food pyramid එක දිහා. මේකේ තියෙනවා grains and cereals අපි ධාන්‍ය වර්ග කන්න ඕනි. eat most ගොඩක් වැඩිපුර. ඊට fruits and vegetables පළතුරු සහ එළවලු eat more වැඩිපුර. يعني සාමාන්‍ය තරම් කන්න ඕනි. වැඩියම කන්න ඕනි මේවා. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයට මේවා. ඊට meat, poultry, fish, eggs, dry beans and dairy products.
ඒ කියන්නේ මස් මාළු ඊළඟට කිරි ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේ ಜಾති බිත්තර වගේ ಜಾති eat moderately. මීට වඩා ටිකක් අඩුවෙන් කන්න ඕනේ. ඊළඟට fat, oil, salts and sweets. මේදය ඊළඟට ලුණු තියෙන ආහාර, පැණි රස ආහාර eat less. අඩුවෙන්ම තමයි කන්න ඕනේ අපි. This is the food pyramid. මේක තමයිලු ආහාර පිරමීඩය. It gives information about healthy eating. මේකෙන් අපිට ලබා දෙනවලු සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ගැන සාමාන්‍ය තොරතුරු. Healthy eating is eating the correct amount of nutrients. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමක් කියන්නේ නිවැරදි ප්‍රමාණ වලින් පෝෂක පදාර්ථ ඇතුව ආහාර ගැනීමලු. එහෙනම් ඕගොල්ලෝ මෙන්න මේක ගැන පොඩි විස්තරයක් ලියන්න ඕනි. මෙන්න මේ වචන use කරලා